වේලාව දහවල් 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය මදුභාෂිනී කිරියල්ල. එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ඉන්දියාවට බදු දී තිබූ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99-85ක් යලි ඛනිජ තෙල් සංස්ථාවේ යටතට. තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 41 දෙනෙක් හඳුනා ගැනිති. මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 140 ඉක්මවයි. අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරීන් 36 දෙනෙකුට එරෙහිව මේ වසරේදී අල්ලස් කොමිසමෙන් නඩු. තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල NVQ 3-4 සහතික පත්‍ර පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවේ. රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට. අනාරක්ෂිත ස්ථානවල දියනෑමින් වළකින ලෙස පොලිසියෙන් මහජනතාවට දැනුම් දීමක්. දූෂණ චෝදනා හේතුවෙන් සිර දඬුවම් විඳි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට නිදහස. ආසියානු ක්‍රිකට් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී දැන්. එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී 1987 වසරේදී ඉන්දියාවට දීර්ඝකාලීනව බදු දී තිබූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99-85ක් යලි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යටතට පවරා ගැනීමට හැකි වී තිබේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම තෙල් ටැංකි යලි ලබා ගැනීම සඳහා ඉන්දියාව සමග කළ සාකච්ඡා සාර්ථක වූ බව බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ අනුව මෙම දින කිහිපය තුළදී එම තෙල් ටැංකි යලි ලබා ගැනීමට හැකි වී ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. එම තෙල් ටැංකි 99-24ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් තවත් 61ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ස්ථාපිත කර ඇති පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමටත් පවරා තිබේ. තවත් 14ක් IOC සමාගම යටතට පත්ව ඇත. තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 41 දෙනෙක් මෙරටින් හඳුනා ගැනිති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාර පරීක්ෂණවලට අනුව ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කරයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 140 ඉක්මවා තිබේ. ඊයේ දවස අවසන් වන විට පුද්ගලයෝ 40,06,720කට එම මාත්‍රාව ලබා දී තිබුණි. ඊයේ දවස තුළ පමණක් බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,30,644කි. රට සංවර්ධනය කරා යන ගමනේ ජනතාවට ශක්තිමත් ප්‍රවාහන සේවයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය ඒ සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරමින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය භාවිතය පුළුල් කර තිබේ. ආරක්ෂිත නව දුම්රිය ගාල් හඳුන්වා දීම හා දුම්රිය ස්ථාන ප්‍රවේශ මාර්ගවල යටිතල පහසුකම් දියුණු කිරීමට පියවරගෙන ඇත. ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින හිස් ඉඩම්වල සාප්පු සංකීර්ණ, හෝටල්, සිනමා ශාලා වැනි වාණිජ මධ්‍යස්ථාන ඉදි කරමින් දුම්රිය ආදායම ඉහළ දැමීමට කටයුතු කෙරේ. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමට සැලසුම් කර ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාව රජය හා පෞද්ගලික අංශය සමග එක්ව පාසල් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරයි. මීට අමතරව නියම ව්‍යාපෘතියක් ලෙස ඕනෑම බස් රථයක ගමන් කළ හැකි ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කෙරේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා සියලු ප්‍රධාන හා අතුරු මාර්ග ආශ්‍රිතව CCTV කැමරා පද්ධති සවිකර ඇත. රිය අනතුරු වලින් සිදුවන මරණ සහ සදාකාලික ආබාධිත වූවන් සඳහා වන්දි මුදල් ලබා දීමේ ක්‍රමවේදයක්ද ආරම්භ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කෙරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්.
පසුගිය දශක දෙක තුළ ලෝකවාසී සියලු දෙනා මුහුණ දුන් දැවැන්ත අභියෝගය කොවිඩ් වසංගතය බව මානව හැකියා සංවර්ධන පුහුණුකරු සනත් ගමගේ මහතා පවසයි. එබැවින් හෙටින් ආරම්භ වන නව වසරේදී රටක් ලෙස සියලු දෙනා එක් වී එකම අරමුණකින් අභියෝග ජය ගැනීමට කටයුතු කළ යුතු ඇතැයි හෙතෙම කියයි. පහුගිය දශක දෙකේම වඩාත්ම අභියෝගයට මුහුණ දීපු අවුරුද්ද තමයි මේ උදා වෙමින් තියෙන්නේ. වඩාත්ම අර්බුදකාරී අභියෝගකාරී අවුරුද්දක්. හැබැයි අභියෝග කියන්නේ මොකක්ද? අභියෝග කියන දේ චුට්ටක් අපි තේරුම් ගමු. අභි කියලා කියන්නේ උතුම් කියන දේ, යෝග කියන්නේ හොඳම වෙලාව කියන දේ. එහෙමනම් අභියෝගයක් කියන්නේ හොඳ කාලයක් කියන එක. අභියෝගකාරී කියන්නේ ඊටාත්ම මේ 20යි 22 ජීවිතේ වඩාත්ම උපරිමය කරා යන්න පුළුවන් වටිනාම අවුරුද්දක්, හොඳම අවුරුද්දක්. මේ වටිනාම අවුරුද්ද වෙන්නේ පහුගිය අවුරුද්දේ තිබුණු ප්‍රශ්න ගැටලු අභියෝග විදියට බාර අරගෙන මගේ ගාව තියෙන වඩාත් හොඳ විසඳුම් මොනවාද කියලා අපි හිතන්න පටන් ගත්තන් පස්සේ මේ සිතුවිල්ල අපිට හොඳම දෙයක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ජයග්‍රහණය කරාම ගෙනියනවා. මෙරට වගකිව යුතු තනතුරු දරමින් මේ වසරේදී අල්ලස් ලබාගත් පුද්ගලයන් 36 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා තිබේ. ඉකුත් ජනවාරි මාස 1 වෙනිදා සිට මේ වසර අවසානයේ දක්වා කාලයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. නාගරික මන්ත්‍රීවරුන් 2 දෙනෙකු, වැඩබලන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, ග්‍රාම නිලධාරීවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිසියේ 5 දෙනෙකු, විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. මීට අමතරව රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයන් 50කට වැඩි පිරිසක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කෙරේ. හිටිහැටියේ කෝටිපතියන් වූ එම පුද්ගලයින්ට සිය රැකියාවෙන් හැර එතරම් විශාල මුදලක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ. පෙන්ඩෝරා සිද්ධිය පිළිබඳවද දේශීයව ලැබී ඇති තොරතුරුවලට අනුව පරීක්ෂණ සිදු කෙරෙන බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පවසයි. පුදුකුඩි ඉරිප්පු ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 89කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒවා ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදි 3ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මුලතිව් නාවික හමුදා කඳවුරේ බුද්ධ්‍යංශයේ නිලධාරීන් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් එක්ව ඊයේ සිදු කළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය. සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉකුත් යහපාලන රජයේ සමයේ චීනය සජිත් ප්‍රේමදාස මහතාට උදව් කර ඇති ආකාරය හම්බන්තොට වරාය වසර 198කට සින්නක්කරව විකිණීමෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොල්ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මහතා පවසයි. කුමන පක්ෂයක් කුමන රජයක් බලයට පත්වුවද විදේශ ආයෝජන රට තුළ ක්‍රියාත්මක වන බව හෙතෙම පෙන්වා දෙයි. කෙසේ වෙතත් පවතින රජය විදේශ රටවල් සමග ගනුදෙනු කිරීමේදී නිවැරදිව කටයුතු කළ යුතුය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ රටේ පවතින ගැටලු තම නාලිකා මගින් පෙන්වා ශ්‍රේණිගත කිරීමෙහි ඉහළ ස්ථාන ලබා ගැනීමට ඇතැම් මාධ්‍ය ආයතන උත්සාහ දරන බවයි. මෙම අවස්ථාවේ රට තුළ ඇති වී ඇති ගැටලුවලට 1977න් පසු මෙරට පාලනය කළ රජයන් ගනු ලැබූ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. ලෝක වෙසනයක් හමුවේ රටේ ආර්ථිකය හා ජනජීවිතයට මූලිකත්වය දෙමින් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල සියලු දෙනා අගය කළ යුතු බව ඔහු සඳහන් කරයි. දැන් අපි දැක්කා මේ දවස්වල අර සමගි ජන බලවේගයේ අලුත්ම නලාවක් ගහගෙන යනවා. චීනෙන් කාලේ අපිට ආධාර දෙනකොට අපිව සල්ලි දීලා ගන්න හදනවා, අපිට කොමිස් දෙන්න හදනවා, අපිට අල්ලස් දෙන්න හදනවා කිය ඒ කාලේ කිව්වා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඊයේ බෙද චීනේ තානාපතිතුමා ආධාර වගේක් දුන්නා. එතකොට කියනවා ආන්න දැන් අපිට චීනේ උදව් කරනවා, අපිට දැන් ආණ්ඩුව එපා වෙලා දැන් අපිට තමයි උදව් කරන්නේ, චීනත් දැන් ආණ්ඩුව ගැන කලකිරිලා අපිට උදව් කරනවා කියලා දැන් අලුත්ම නලාවක් ගන්න. ඒකෙන්ම පේනවා ඊටමද ප්‍රාථමික බොළඳ දේශපාලනයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන අර පොඩි එකාගේ ලියුම වගේ ඒවා තමයි කියවන්නේ. ඒක නිසා දැන් ජනතාවට තේරුම් ගන්න ඕන සමගි ජන බලවේගයේ ඇත්තරම දැක්ම අරමුණ මොකක්ද කියලා මේ වගේ ප්‍රකාශවල. මෙරට උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ යාමට අති විශාල ලෙස භාණ්ඩ ආනයනය කිරීම හේතු වී ඇතැයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කරයි.
දෙසැම්බර් 31 වෙනිදා වන අද මුළු ශේෂ්ත්‍රයේ ආයතනවල වාර්ෂික අවසන් ගිණුම් සකස් කෙරේ. මහජන බැංකුව රාජ්‍ය වගකීම ඉටු කරන බැංකුවක් ලෙස අපේක්ෂිත සියලු අරමුණු ඉටු කරගෙන ඇතැයි හෙතෙම සඳහන් කරයි. අපි නොහිතන ප්‍රමාණයට ඉම්පෝර්ට්ස් තියෙනවා. ඒ ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට විශාල බිලියන ගණනක මුදල් ගන්න ප්‍රමාණයක් අන්දරාවක් පිටරට යනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම මහජන බැංකුව හා ලංක බැංකුව රජයේ තියෙන දේවල් දැන් අපි කියමු පෙට්‍රෝලියම්, ඊට පස්සේ කෝල් ගෙන්නන ඉදුලියට, ඊට පස්සේ වතුරට, විශේෂයෙන්ම බේත් හේත් ගෙන්නන මේ සියල්ලම කරන්නේ මේ බැංකු දෙකෙන්. ඒක අපි කියන්න ඕනේ. එතකොට මේ බැංකු දෙකෙන් මේ ආනයනයට අශාල මුදල් ප්‍රමාණයක්, අති විශාල ඩොලර් ප්‍රමාණයක් මේවට වැය කරන්න ඕනේ. එතකොට නමුත් ඒ අතරට අනිත් අර ඩොලර් ගලාගෙන එන ක්‍රම අඩු වෙලා තියෙනවා. මම මේක කියන්න ඕන මේ සමන් දෙන අයට දැන් මේ උන්ඩියල් ක්‍රමයට එහෙම මේව කරන්න එපා. මේක රටකට කරුණා කරලා උදව් කරන්න. ඔයා පිටරට ගියපු හැම කෙනෙක්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේකම ආරෝග්‍ය ශාලා එහෙම නැත්නම් අනිත් සැප පහසුකම් සියල්ලම Taman භුක්ති විඳලා තමයි පිටරටවල් වල ගිහිල්ලා ඉන්නේ. එතකොට ඒ උන්ඩියල් ක්‍රම හරහා ඒ අයට දීලා ඒ අය විවිධ නීති විරෝධී ක්‍රම වලට කුඩු වෙලා තියෙන දේවල් වලට අහු වෙන්න එපා. මොකද ඒතුව තමනුත් කවදා හරි ඒ විරෝධී තත්ත්වයට අහු වෙනවා. ඒක නිසා කරුණා කරලා ඒ පොඩි අඩු ගාණක් වුණාට කමන්නේ ඒ සල්ලි ටික බැංකුව හරහා වන්න මොන බැංකුව වුණත් කමන්නේ බැංකුව හරහා පද්ධතියට එකතු කරන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. හංවැල්ල තුම්මෝතර ප්‍රදේශයේ කුමාරි ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සොයා යුද හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි දියනාමින් සිටියදී කාන්තාවන් 3 දෙනෙකු ජල පහරට ගසාගෙන ගොස් තිබේ. එක් අයෙකුගේ සිරුර ඊයේ රාත්‍රියේ සොයා ගැනීමට හැකිවිය. අනාරක්ෂිත ස්ථානවල දියනෑමට යාමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. 2022 අධ්‍යයන වර්ෂයේ සඳහා තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක NVQ 3-4 සහතික පත්‍ර පාඨමාලා සඳහා සුදුසුකම්ලත් සිසුන්ගෙන් ඉල්ලුම්පත් බහර ගැනේ. www.dtet.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය පාඨමාලාව සහ තාක්ෂණ හා කාර්මික විද්‍යාලය තෝරා ඉල්ලුම්පත් ඍජුවම ලියාපදිංචි තැපෑලෙන් එම විද්‍යාල වෙත යොමු කළ හැකි බව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් SC ජගත් මහතා පවසයි. 0111 23 488 93 071 19 971 11 හෝ 071 80 448 24 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේල් ආරම්භනා දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෑගි වෝචර්පත් සහ බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම් අදම CIB එන්න. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් යුක්‍රේනයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වති. දුරකථනය ඔස්සේ එම සාකච්ඡා විනාඩි 50ක පමණ කාලයක් පැවති බව ධවල මන්දිරය වාර්තා කරයි. යුක්‍රේන දේශසීමා ආසන්නයේ රුසියාව දැවැන්ත හමුදාවක් ගොඩනැගීම පිළිබඳව නායක දෙපළ අදහස් හුවමාරු කරගත්හ. මෙම සාකච්ඡාවෙන් පසු ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි මහත්මිය ප්‍රකාශ කළේ රුසියාව තවදුරටත් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට උත්සාහ කළහොත් ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් තීරණාත්මක ලෙස ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවයි. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. නිවාස 100 ගණනක් විනාශ වී තිබේ. ඩෙන්වර්හි උතුරු ප්‍රදේශයේ ලැව්ගිනි වේගයෙන් පැතිර යමින් පවතී. ලැව්ගිනි තවදුරටත් පැතිර ගියහොත් තුවාල සහ මරණ සිදුවිය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති. දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාක් ගුන්හේ මහත්මිය වසර 4යි මාස 9ක සිර දඬුවමකින් පසු ජනාධිපති සමාව යටතේ අද නිදහස් කර තිබේ. 2017 වසරේ මාර්තු මාසයේදී ඇය ජනාධිපති දුරෙන් ඉවත් කෙරිණි. රටේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන සැම්සුන් ඇතුළු ආයතනවලින් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල විය.
ඇය අත්අඩංගුවටගෙන වරදකරුවීමෙන් පසු වසර 22ක සිරදඬුවමක් විඳිමින් සිටියාය. පසුගිය සතියේ එරට අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ වත්මන් ජනාධිපති මුන් ජේ-ඉන් ඇයට සමාව දීමට තීරණය කර ඇති බවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසය පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ගාල්ල නාගොඩ යටලමත්ත නව ප්‍රජා ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරේ. වසර ගණනාවක සිට පිරිසිදු පානීය ජලය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි ප්‍රදේශයේ පවුල් 56කට පමණ මෙමගින් ඍජු ප්‍රතිලාභ හිමිවේ. මෙම ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 26ක් වැය කළ බව ප්‍රජා සම්පාදන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි. පවුල් 200කට ඍජුවම සෙත සැලසෙන පරිදි මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට නියමිතයි. ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් හා බැඳුණු පෝෂණ ගුණය බ්ලෙන්ඩ් කිරීමේදී තවත් එක වැදගත්කමක් තියෙනවා. පොල් වල සෑහෙන ප්‍රමාණයක් අපිට කෙඳි ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා අපිට දවසකට කෙඳි ග්‍රෑම් 25ක් විතරවත් ආහාරයට ගන්න ඕනේ. නැත්නම් අපේ මලබද්ධය නවත්ත ගන්න බෑ. අපේ ශරීරයේ විශේෂයෙන්ම මහ බඩවැලේ තියෙන පිළිකා වළක්ව ගන්න මේවට අපිට තන්තු අවශ්‍යයි. අතිමිරිකලා විස කරනකොට තන්තු ප්‍රමාණය ගොඩක් කලකට එළියට යනවා. ඒ කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 ක්‍රීඩා පුවත් ආසියානු ක්‍රිකට් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී දැන් පැවැත්වේ. කාසිවාසී දිනා මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර පන්දුවාර 26යි පන්දු 5ක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 57ක් ලබා සිටියේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB හරහා එවන සෑම විදේශ මුදල් ඒකකයක් සඳහාම ඇමරිකානු ඩොලර් අගය මත ඩොලරයකට අමතර රුපියල් 10ක් සහ තවත් තෑගි 2021 දෙසැම්බර් 31 දක්වා. SLT මොබිටෙල් 2022 නව වසර වෙනුවෙන් පාරිභෝගිකයන්ට නොමිලේ ඩේටා දීමනාවක් ලබා දීමට යයි. තම සේවා භාවිත කරමින් ලබා දුන් සහයෝගයේ ඇගීමක් ලෙස පාරිභෝගිකයින්ට තමන් කැමැති පරිදි සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා මෙම දීමනාව හඳුන්වා දී තිබේ. සියලුම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයින්ට අද සිට ජනවාරි 2 වෙනිදා දක්වා මෙම දීමනාව හිමි වෙයි. YouTube, Facebook, Telegram, WhatsApp, Viber ඇතුළු සමාජ මාධ්‍ය රාශියක් සඳහා මෙම දීමනාව වළංගු වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. හැටන් නැෂනල් බැංකුව කොවිඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශුද්‍ර මුල්‍ය ව්‍යවසායකින් සහ ව්‍යාපාර 200ක් සඳහා රුපියල් මිලියන 20ක ප්‍රදානයක් සිදු කර තිබේ. HNB ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ මෙම මුදල ප්‍රදානය කර ඇත.
මෙම වැඩසටහනේ පළමු අධීරය යටතේ පසුගිය වසරේදී ශුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 117 දෙනෙකුට මූල්‍ය ප්‍රදාන ලබා දී තිබේ. මේ වසරේදී ගනුදෙනුකරුවන් 83 දෙනෙකුට ප්‍රදාන සිදු කිරීමෙන් සහාය දක්වා ඇත. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගිහින් වගේ හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න කාලගුණ වාර්තාව උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ඉන්දියාවට බදු දී තිබූ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99න් 85ක් යලි ඛනිජ තෙල් සංස්ථාව යටතට. තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 41 දෙනෙක් හඳුනා ගැනිති. මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවයි. අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරීන් 36 දෙනෙකුට එරෙහිව මේ වසරේදී අල්ලස් කොමිසමෙන් නඩු. තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල NVQ 3-4 සහතික පත්‍ර පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවේ. රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට. අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙස පොලිසියෙන් මහජනතාවට දැනුම් දීමක්. දූෂණ චෝදනා හේතුවෙන් සිර දඬුවම් විඳි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට නිදහස. ආසියානු ක්‍රිකට් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී දැන්. ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.